78 වෙනි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ හදන්න පටන් ගත්තා නම් බලමු. ගණකයක් තියෙනවා. දැන් ත්‍රිමාන රූප අදිනප අපිට පැත්තෙන් බලුවට පස්සේ පේන්නේ නිකන් අර සමචතුරස්‍රයක් වගේනේ ගණකයක් කිව්වට පස්සේ. සමචතුරස්‍රයක් වගේ. කොහොම තිරස්තලයක් උඩ තියෙනවා. ඕකේ මේ පැත්තක දිග සිම්පල් A කියලානේ කියන්නේ. පැත්තක දිග සිම්පල් A. දණ්ඩක් තියෙනවා මේ ඝනකයට හේතු කරලා. දිග 3A වන බර W වන ඒකාකාර AB දණ්ඩක් A හිදී තිරස් බිමට නිදහසව අසව් කර ඇති අතර ඒ C හිදී ඝනකයේ ස්පර්ශ කරයි. අසව් කරලා තියෙන හයි කරලා දණ්ඩ හයි කරලා තියෙන්නේ. අසව් ලක්ෂයක් මාක් කරන්න ඔය විදිහට නෙනේ. ඊට පස්සේ මේ දණ්ඩ මෙහෙම ගිහිල්ලා තිනොන්න ඔය විදිහට. ඔයගොල්ලෝ හිතන්න ත්‍රිමානව රූපයක් අදිනකොට. දැන් ත්‍රිමාන රූප අපි අදින්නේ නෑනේ. හරි? ත්‍රිමානව ඇන්දොත් ඔය මේ C ලක්ෂය තියෙන මෙන්න මේ හරියෙන් වෙන්නේ නැති. දණ්ඩ උම හේතු කරලා තියෙනකොට. ඇයි අර මේ ඝනකේ කේන්ද්‍රය තියෙන්නේ හරි මැදනේ. ත්‍රිමානව හිතනකොට. නේ? ඝනකේ හරි මැදින් යන තලය කියන්නේ ওই තලයනේ. දැන් අපිට එච්චර වැඩක් නෑ. ওই කේන්ද්‍රය කියන එකක් අපිට අදාළ නැහැ කොහොමද? වැඩක් නෑ ගානට. ඒක ඇත්තටම එහෙම තමයි වෙන්නේ. අර රූපෙත් එක්ක හිතන්න සත්‍ය රූපය ගැන හිතන්න නමුත් අදින්නේ දිවාන රූපයක්. දණ්ඩේ බර W. ඒකාකාර දණ්ඩක් නේ දැන් මෙතන C. A හිදි තිරස් බිමට නිදහස්ව අසව් කරලා. නිදහස්ව අසව් කරලා කියන්නේ කැරකෙන්න පුළුවන් මේකට. දණ්ඩේ අනික් කෙලවර B. දැන් මේ උසත් සිම්පල් ලේනේ. මේ උසත් සිම්පල් ලේ. නේ? එතකොට දණ්ඩේ බර මාක් කරන්නේ. දැන් ඝනකයේ බර W. ඒක හරියි. තිරස්තලයේ මගින් ඝනකයේ මත අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් තියෙනවා. මම කොහොම මාක් කරගන්නම්කෝ R කියලා. මේ ඝනකයේ තියෙන්නේ රළු තිරස් පොළොවක් මත. ලිසෝල් ලිසන්නේ කොහාටද ලිසෝල් ලිසන්නේ? දණ්ඩ මෙහෙම හේතු කරලා දිනකොට. ඝනකයේ ලිසෝල් ලිසන්නේ මේ පැත්තට. ඝර්ෂණයේ ක්‍රියා කරන්නේ මේ පැත්තට. සීමාකාරීව සමතුලිතයිද? නෑ එහෙම වචනයක් නෑ මේකේ. F මෙතනත් ගෑවෙනව නේද? එතනත් ප්‍රතික්‍රියා හට ගන්නොත් දෙන්න මතම සමාන සහ ප්‍රතිවිරුද්ධව. මම ඒක S කියලා දාගන්න. දණ්ඩට ලම්බයි. සමාන සහ ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියා. තව මොනවද? AC දිග 2යි සිම්පල් A වන අතර. ඒකත් දීලා තියෙන්නේ මේ දිග 2යි සිම්පල් A දු. මේ දිග 2යි A. මේ උස සිම්පල් A නේ. මේ කෝණය ගැන හරියටම කියන්න පුළුවන් අංශක වලින් කෝණය. කෝණය හරියටම අංශක වලින් කියන්න පුළුවන්. කොච්චරද? කොහොමද කියන්නේ? මේ කෝණේ සම්මුඛපාදී සිම්පල් A වෙනකොට කර්ණය 2යි A. මේ කෝණේ sin අගේ ගත්තොත් A බෙදීම 2යි A. sin අගේ භාගයයිනේ. භාගය කියන්නේ sin 30 නේ. මේ කෝණේ අංශක 30යි. ඒ වගේම දණ්ඩේ දිග 3යි A. දණ්ඩේ බර තියෙන්නේ මධ්‍ය ලක්ෂයෙන්. 3යි A දිගෙන් භාගයක්. 3යි A බෙදීම 2. ඕක 2යි A ට වඩා කුඩයි නේද? ඔව්. දණ්ඩේ බර තියෙනුනේ මේ හරිය. මොකද මෙතන ඉඳන් මෙතනට 2යි A කියන්නේ. ඔය වගේ W ගන්න දීලා තියෙනුනේ දණ්ඩේ බරත් W ම තමයි. ඒකත් හරියි. මම එතෙන්ට අකුරක් දා ගන්නම්කෝ G කියලා ගුරුත්ව කේන්ද්‍රය. හරි. මේකේ වස්තු දෙකක් තියෙනවා. මොකද්ද වස්තු දෙක? ඝනකය සහ දණ්ඩ. ඝනකයේ මත බල ටික වෙනම මාක් කරගමු. ඝනකයේ බර ඊට පස්සේ ඝනකයේ මත ප්‍රතික්‍රියාව කොටු කරන්නේ ඒවා. ඝනකයේ මත ඝර්ෂණ බලය, තිරස්තලයේ මගින් ඝනකයේ මත අභිලම්බ ප්‍රතික්‍රියාව, ඝනකයේ මත බල ගොඩක් තියෙනවා. දණ්ඩ මත බල නොදන්න බලක් තියෙනවා අසවුලක්ෂ ප්‍රතික්‍රියා. ඊට පස්සේ මේ W දණ්ඩේ බලයක් එච්චරයි. තව S ප්‍රතික්‍රියාව දණ්ඩේ බලයක්. ඒක හරි. මොකද අපේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ අහන්නේ එම බලයේ විශාලත්වය ඝනකයේ මගින් සීහිදී දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව දණ්ඩට ලම්බක වෙයි. එම බලයේ විශාලත්වය බව පෙන්වන්න. S මොකද්ද කියලා අහන්නේ.
S මොකද්ද කියලා අහන්නේ. මොකද්ද කරන්නේ? මේ S හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ගණකය ගැන හිතන්නේ නැතුව දණ්ඩ ගැන හිතන්නකෝ. දණ්ඩේ බර තියෙනවා. දණ්ඩ මත ප්‍රතික්‍රියාවක් තියෙනවා. අසවුලක්ෂයේදීත් දණ්ඩේ ප්‍රතික්‍රියා ඇති. නමුත් අපිට වැඩක් නැහැ. ඒව එන්නේ නැති වෙන්න දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? අපිට පුළුවන් මේ කැපිටල් A ලක්ෂයට ගූර්ණයක් ගන්න. මොකේ සමතුලිතතාවයටද? දණ්ඩේ සමතුලිතතාවයට. දණ්ඩේ සමතුලිතතාවයට කැපිටල් A වට ගූර්ණයක් ගන්න පුළුවන්. පැහැදිලිද? දණ්ඩේ සමතුලිතතාවයට කැපිටල් A වට ගූර්ණයක් ගන්න පුළුවන්. එතකොට S උත්තරයක් එයි. දණ්ඩේ සමතුලිතතාවයට කැපිටල් A වට ගූර්ණ ගත් විට S ට ලම්බක දුර මොකද්ද? S බලය දණ්ඩට ලම්බයිනේ. අසවුලක්ෂ ප්‍රතික්‍රියා මාර්ග කරන එක අනිවාර්ය නැත. වැඩක් නැහැ. මොකද ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අසවුලක්ෂ ප්‍රතික්‍රියාවක් තිබ්බත් කැපිටල් A වට ගූර්ණ ගනිද්දී ඒක ඕන වෙන්නේ නැහැ. මාක් කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් නමුත් වැඩක් නැහැ. මාක් කරනවා නම් නිකන් මෙහෙම කඩිරක් ගහලා දාන්නත් පුළුවන්. අර ලුහුද රාමසේකලි වල ගණන් හදනවා වගේ. නැත්තම් මොකද ලම්බක සංරචක දෙකක් මාක් කරගන්නත් පුළුවන්. ඔය වගේ. ඒක අවශ්‍යම නැහැ ඉතින්. හරි? ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒව නොඑන්න තමයි ඒවට ගූර්ණයක් ගන්නෙ. S ට ලම්බක දුර S කැරකෙන්නේ නම් වාමාවර්තයි. ලම්බක දුර මේ දිග 2යි සිම්පල් A. S වරක් 2යි A. දණ්ඩේ බර W කැරකෙන්නේ දක්ෂිණාවර්තයි. A ලක්ෂය සිට G ලක්ෂයට දුර 3යි A බෙදීම 2. 3යි A බෙදීම 2යි cos 30. හරි නේද? 3යි A බෙදීම 2යි cos 30. W 3යි A බෙදීම 2 cos 30. cos 30 මුළු 3යට 2යි. 2යි S A සමානයි 3යි මූල 3යි W A යට 4ක්. සිම්පල් A ට සිම්පල් A කැපෙනවා. S තනි කරා මේ දෙක හරහට බෙදුවා. 3යි මූල 3යි W බෙදීම 8ක් එනවා S ට. ඊට පස්සේ අහනවා ඝනකය සහ බිම අතර ඝර්ෂණ සංගුණකයේ μ නම් ඝනකය සහ බිම අතර ඝර්ෂණ සංගුණකයේ μ නම් μ විශාල හෝ සමානයි 3යි මූල 3 බෙදීම 25 බව පෙන්වන්න. 3යි මූල 3 බෙදීම 25 බව පෙන්වන්න ඝර්ෂණ සංගුණකේ. ඉතින් අර කලින් ගාන දැනුමම තමයි. ඝර්ෂණයේ පාඩමේ අසමානතාවක් තිබ්බොත් මොකද්ද ක්‍රමේ? ඝර්ෂණ බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව කුඩා හෝ සමානයි μ. මෙන්න ඝර්ෂණ බලය F අභිලම්බ ප්‍රතික්‍රියාව එතෙන්දී අභිලම්බ ප්‍රතික්‍රියාව R. F බෙදීම R කුඩා හෝ සමානයි μ. අපි F හොයන්න ඕන R හොයන්න ඕන. දැන් S දන්නෝ. දැන් ඝනකයට යමු. දැන් මේ දක්ව ගන්න හදු දණ්ඩටනේ. ඝනකයේ සමතුලිතතාවයට. ඝනකයේ මත බල F තියෙනවා W තියෙනවා මේ කොටු කරපු බල හතර. ඝනකයේ මත බල හතරක්. ගූර්ණ ගන්න ඕනත් නැහැ විභේදන වලින්ම හිතන්න. මේ S බලයේ ආනත කෝණයක් අපිට හදා ගන්න පුළුවන්. S තිරසට ආනත කෝණය මොකද්ද? දැන් මේක අංශක 30යි මෙතන 90යි මේක 60යි ආයි මේක අංශක 30ක් වෙනවා. ආයි මේක අංශක 60යි නේ? ඝනකයේ සමතුලිතතාවයට තිරස්ස සහ තිරස්ස විභේදනය කරන්න පුළුවන්. S දන්නෝද? ඝනකයේ සමතුලිතතාවයට ඝනකයේ සමතුලිතතාවයට මම ඉස්සෙල්ල තිරස්ස විභේදනය කළ ඝර්ෂණය හොයන්න. ඝනකයේ සමතුලිතතාවයට තිරස් විභේදනයෙන් S ගේ සංරචක S cos 60 S cos 60 දකුණට cos 60 භාගයයි S වරක් භාගය R එන්නේ නැහැ W එන්නේ නැහැ F තියෙන වමට ඍණ F සමානයි බිඳුවයි S ට මෙයාගේ ආදේශ කරන්න. S කියන්නේ 3යි මූල 3යි W බෙදීම 8
වරක් භාගය සමානයි F 3 මූල 3 W බෙදීම 16ක් එන්නේ. F සමානයි 3 මූල 3 W බෙදීම 16. ඊට පස්සේ අභිලම්භ ප්‍රතික්‍රියාව ක්‍රමේ ඝනකයේ සමතුලිතතාවට සිරස් විභේදනයෙන්. සිරස්ව ඉහළට විභේදනයෙන්. R තියෙනවා. පහළට W S කෙන් සංරචක S cos 30යි පහළට ඍණ S cos 30 සමාන බිඳුවයි. R තනි කරන්න. R ඍණ W ඍණ S cos 30 SS 3 මූල 3 W බෙදීම 16 වරක් cos 30 මූල 3ට 2යි සමාන බිඳුවයි. සුළු කරන්නකෝ. මේ දෙකම එහා පැත්තට ගෙනිච්චා. දෙකම ධන වුණා. මූල 3 වරක් මූල 3 3යි 3 වරක් 3 9යි. 9 W බෙදීම 32. R කියන්නේ 41යි W බෙදීම 32ද? සම්මත වැරදුනාද? වැරදිලා වගේනේ. හදාගෙන යන්න. මට වැරදුනේ කොයි පැත්තද දන්නවද? මම S ට ආදේශ කරලා තියෙන වැරදි උත්තරයක් නේ. S කියන්නේ මෙතන 8යි නේ ඉන්නවනේ. හරිනේ? දැන් හරි. මෙතන 16යි. එතකොට එන්නේ 25 W යට 16 නේද? දැන් හරි. දැන් ඝනකයේ සමතුලිතතාවයට ඒව අනිවාර්යයෙන් ලියන්න ඕන. F බෙදීම R කුඩා හෝ සමාන mu විය යුතුය. ආදේශ කරමු. F කියන්නේ 3 මූල 3 W බෙදීම 16. R කියන්නේ 25 W බෙදීම 16. තුනයි මූල 3 W බෙදීම 16. R කියන්නේ 25 W බෙදීම 16. කුඩා හෝ සමාන mu 16 කැපුණා W කැපුණා. 3 මූල 3 බෙදීම 25ක් එන්නේ. අසුව ගානටත් යනකො 80 වෙනි ප්‍රශ්නේ 80 ආධාරක අරය සිම්පල් A සහ උස H වන ඒකාකාර ඍජු වෘත්තාකාර ඝන කේතුවක් එහි ආධාරකයේ රළු තිරස්තලයක් මත තබා මත පිහිටනසේ තබා ඇත. කේතුව සහ තලය අතර ඝර්ෂණ සංගුණකය mu වේ. තලය ක්‍රමයෙන් ඇල කරනු ලැබේ. හේතුව එකම අවස්ථාවේදී පෙරළෙමින් සහ ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳෙන්නේ නම් mu සමානයි 4 බෙදීම h බව පෙන්වන්න. එකම අවස්ථාවේදී පෙරළීමෙන් සහ ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳෙන්නේ නම් ඝර්ෂණීය පාඩමේ ප්‍රධානම තීරියක් ඕක. ඝර්ෂණීය පාඩමේ මේ
තියරි කරනකොට ගණන් හැදුවා. ඊට අමතරව මම මේක ගණන් දැන් මම හිතන්නේ 2යි තාම හැදුවේ නැත්තේ. ගණන් 8ක් හදලා තියෙනවා ඒ කොටස ටියුට් එකේ. ලොකු ගණන් ප්‍රමාණයක් හැදුවා. පාස් පේපර් ගණන් දෙක 2011 පස්සේ අවුරුදු දෙකක ඇවිල්ලා තියෙනවා. මේ ගණන් දෙක කලින් තියරි පන්තිය කරනකොටම අපි හදලා ඇති. තව ගණන් ඉස්සරහදී හැදෙනවා. හරි? ඝර්ෂණය කියන්නේ අර ප්‍රධානම ගානක් වෙන තැනක් නෙමෙයි නිසා තමයි ඒක වෙනම වෙන් කරලා හැදුවේ නැත්තේ. මොකද අර විභාගයට ප්‍රමාණවත්, ඒ කියන්නේ විභාගයට අවශ්‍ය නැති තරම් තඩී ගණන් හදන්න ඕනේ නැහැනේ. හරි? පේපරයට ගැලපෙන විදිහට කරන්න ඕනේ. මේ සතියේත් මේ ගති විද්‍යාවෙන් තමයි රිවිෂන් එක තියෙන්නේ. ඒක ටියුට් එක ඕගොල්ලන්ට ඉක්මනටම දානවා. මේ හෙට වගේ වෙනකොට දානවා. දවස් දෙකක් තියෙනවා try කරලා එන්න. ඒක ගණන් ටික වැඩිපුර තියෙනවා කීසදින වඩා. සරල අනුවර්තී චලිතය, ඊට පස්සේ නිව්ටන් නියම වෘත්ත චලිතය, සාපේක්ෂ චලිතය සහ ප්‍රක්ෂිප්ත සරල රේඛීය චලිතය. ඒ ටිකනේ තියෙන්නේ. දැන් ඊට අමතරව මේ අර ඕගොල්ලන්ට පේපර් ටික එවලා ඇතිනේ. ගිය මාසේ අපි කරපු පේපර්. ඒවේ අමාරු ගණන් ඇති. නිසා ඒ ගණන් ටික මේ සාකච්ඡා කරන පන්තියේ රිවිෂන් එක අතරේ නෙමෙයි. වෙනම වෙලාවක ඒක ටික සාකච්ඡා කරන ඔක්කොම ටික. හරි? ඒකේ ඔක්කොම අඩුපාඩු සම්පූර්ණ කරගන්න මේ මාසේ ටෙස්ට් පේපර් ටිකත් පස්සේ අර ටික ඉවර කරගන්න ඉස්සෙල්ලා. ටෙස්ට් එක අතරේදී සතියෙන් සතිය අර ටෙස්ට් එකේ පුළුවන් ගණන් ටික හදන්න. හැබැයි පස්සේ අඩුපාඩු ටික අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න. 80 ආධාරක අරය සිම්පල් A උසේච් හේතුවක්. ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් හරි ඉස්සෙල්ලා. හේතුවක ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? ඝන හේතුවක. ඝන හේතුවක ගුරුත්ව කේන්ද්‍රය. ඝන හේතුවක ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? ඝන හේතුවක ගුරුත්ව කේන්ද්‍රය. ඝන හේතුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හේතු අක්ෂය මත 3ට 1 අනුපාතයෙන් බෙදෙන තැන. ඝන හේතුවන ගුරුත්ව කේන්ද්‍රය මේ හරිය තියෙන්නේ. මේක 3ක් නම් මේක 1යි. නේ? කුහර හේතුවක් නම් 2ට 1 අනුපාතයෙන්. එතකොට දැන් මේක මේ තලය ක්‍රමයෙන් ඇල කරනවලු. ආධාරකයේ රළු තිරස් තලයක් මත පිහිටනසේ. ආධාරකය කියන්නේ මේ යට මේකනේ. මේ පෘෂ්ඨයේනේ ආධාරකය. හේතුව සහ තලය අතර ඝර්ෂණ සංගුණකේ μ තලයේ ක්‍රමයෙන් ඇල කරලා එකම අවස්ථාවේදී පෙරලීමෙන් සහ ලිස්සීමෙන් සමතුලිතතාවයේ බිඳෙන්නේ නම්. මං හිතන්නේ තලයේ ක්‍රමයෙන් ඇල කරාලුනේ. ඔන්න තලයේ ඇල කරලා තියෙන්නේ. හේතුව ඔහොම තියෙනවා. ඔය වගේ. මේ හේතු අක්ෂය. හරි? හේතුවේ බර මේ හරියෙන් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔය හරියෙන් තියෙන්න ඕන. හරි. හේතුව ලිස්සොල් ලිස්සන්නේ කොහොමද? හේතුව ලිස්සොල් ලිස්සන්නේ පහළට. ඔය එකත් හරි. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාවක් හට ගන්න ඕනේ. ලියන්න අදින්න එපා කවුරුවා මේ වැරදි. මම මේ හරි බයක නෙමෙයි කරන්නේ වැඩි. උත්තරේ තව වෙනස් වෙයි සමහරවිට බලමුකෝ. අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන ඝර්ෂණ බලය තියෙනවා. ලිස්සොල් ලිස්සන්නේ පහළ ඝර්ෂණ බලය උඩට. අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතනින් ක්‍රියා කරાવી. ඇයි? හේතුව සමතුලිත වෙන බල තුනක් යටතේ බල තුන සංගාමී වෙන්න ඕන සමතුලිත නම්. හරි. ගානේ වචනයක් තියෙනවා මේ සමතුලිතතාව බිඳෙන්නේ පෙරලීමෙන් සහ ලිස්සීමෙන් එකම අවස්ථාවකදී. එකම අවස්ථාවකදී. දැන් මේ සාමාන්‍යයෙන් වස්තුවක් පෙරලෙන්නේ බල ටික සංගාමී කරගන්න බැරි වුණාම. මෙහෙම හිතන්නකෝ. ඔය හේතුව තියෙනවා. හරි? ඔය හේතුව ඔහොම තියෙනවා. හේතුව ඔහොම තියෙනකොට එක්තරා වෙලාවක් එනවා මේ හේතුවට ඒකේ බල ටික සංගාමී කරගන්න බෑ. ඒ හේතුවේ බර මම හිතන්නම්කෝ මෙන්න මෙහෙමයි කියලා. W අභිලම්බ ප්‍රතික්‍රියාව උතනින්ම දෙන්න පුළුවන් ගානට චුට්ටක් දශමයක් හරි මෙහාට આવොත් මේක පෙරලෙනවා. ඝර්ෂණ බලයෙන් ඉතින් උඩටම ක්‍රියා කරાવી. ඝර්ෂණේ කොහොමත් උඩටනේ. මේ රූප දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මේ දෙන්නම සමතුලිතයි. මොකද්ද වෙනස? අර කැවිල්ල මේ යාන්තම් සමතුලිත වෙලා තියෙන්නේ. මේක සාමාන්‍ය ලෙස සමතුලිත වෙලා තියෙනවා. තව ඇල කරන්න chance එකක් තියෙනවා මේකට. මේ තලයේ ඇල කරනකොට තලයේ එන්නේ ඇල කරනකොට බර කියන එක බරේ ක්‍රියා රේඛාව කියන එක ටික ටික ලං වෙනවා මෙතෙන්ට. මෙතෙන්ට ලං වෙනවා. බරේ ක්‍රියා රේඛාව ටික ටික මෙතෙන්ට ලං වෙලා
මේ ලක්ෂ්‍ය පාස් කරලා පහළට ආවොත් මේ කේතුව පෙරලෙනවා. හරියට මේ වගේ. එක්තරා අවස්ථාවක් මෙහෙම තියෙන. කේතුවේ අක්ෂයේ තියෙන බර කියන එක මෙහෙන් ගියා. දැන් බෑනේ බල සංගාමී කරගන්න. ඝර්ෂණ බලය උඩට අභිලම්බ ප්‍රතික්‍රියාවක් දෙන්න බෑනේ. ඝර්ෂණයයි බරයි කැපෙන්නේ මෙතෙන්දීනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව කොතනින් දෙන්න පුළුවන්ද? බෑ. දැන් මේ කේතුව පෙරලෙනවා. බල්ලික සංගාමී කරගන්න බැරුව. එතකොට පෙරලෙන්න ඔන්න මෙන්න අවස්ථාව කියන්නේ මේ අවස්ථාව. තා දශමයක් හරි තලයේ ඇල කරොත් මේ කේතුව මෙහාට කඩන් වැටෙනවා පෙරලෙනවා. මේක තමයි යාන්තම් පෙරලෙන්න ඔන්න මෙන්න අවස්ථාව. ගානේ කියන්නේ මෙහෙම අවස්ථාවක් ගැන. අපේ ගානේ කියන්නේ මෙහෙම අවස්ථාවක් ගැන. ප්‍රශ්නෙත් හොඳට කියවන්න. මොකද්ද කියන්නේ? කොතනද එහෙම වාක්‍යයක් කියන්නේ? තුන්වෙනි පේලිය. හේතුව එකම අවස්ථාවේදී පෙරලෙමින් සහ ලිස්සීමෙන් සමතුලිතතාව බිඳෙන්නේ නා. පෙරලෙමින් සමතුලිතතාව බිඳෙන අවස්ථාව මේක. පෙරලෙන්නේ මෙහෙම වුණොත්. මේක තමයි පෙරලීමෙන් සමතුලිතතාව බිඳෙන අවස්ථාව. හැබැයි ගානේ විශේෂ தත්ත්වයක් තියෙනවා. මේ වෙලාවෙමලු ලිස්සීමෙනුත් සමතුලිතතාව බිඳෙන්නේ. ලිස්සල සමතුලිතතාවය හානි වෙන වෙලාවේ තමයි අර ඝර්ෂණ බලය සමාන වෙන්නේ මියුවරක් අභිලම්බ ප්‍රතික්‍රියාවට. ලිස්සීමෙනුත් සමතුලිතතාව බිඳෙන ආසන්න නිසා F සමාන වෙනවා මියුවරට. අන්නේ දත්තය තමයි ගාන කියන්නේ. පෙරලීමෙන් සමතුලිතතාවය හානි වෙන නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතෙන්ට ඇවිල්ලා. හේතුවේ බරත් යන්නේ එතනින්මයි. පෙරලීමෙන් සමතුලිතතාව බිඳෙන්න ඕන නිසා. ලිස්සීමෙන් සමතුලිතතාවය බිඳෙන්න ඕන නිසා ඝර්ෂණ බලය සමානයි මියුවරක් අභිලම්බ ප්‍රතික්‍රියාවට. ඒ කරුව දෙකක් දාලා ඒක ලියමු පස්සේ. හොඳට අහගන්නකො ඉස්සෙල්ලා බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. හේතුවේ උස h කියලා දීලා තියෙනවා. අරය සිම්පල් ඒලු ඝර්ෂණ සංගුණකේ මියුලු හරි ඝර්ෂණ සංගුණකේ මියු අපි ගන්නට යෙදුවා. එතකොට මුළු උස h නම් මේ ටික ඇවිල්ලා h බෙදීම 4ක් වෙන්න ඕනනේ. ධන කේතුවක්නේ. මේක අරය සිම්පල් ඒ වෙන්න එපා. ඔව් ඒක හරි. මේ කෝණේ වැඩකුත් නැහැ ඉතින් ඒ කෝණේ. මොකක්ද දන්නවද කරන්න යන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ μ සමාන 4i බෙදීම h කියලා පෙන්න ගන්න ඕන. 4i බෙදීම h. අපි මෙහෙම වැඩක් කරමු. මේ කෝණේ θ නම් හරි. මේක අනුවරිණ θ. මේකත් අනුවරිණ θ වෙනෝනේ. එහෙමනේ. ඒතර මේ කෝණේ නේද θ වෙන්නේ? ඔව්. ඒ කෝණේ තමයි θ වෙන්නේ. හරි. මෙන්න මේ කියන කරුණු ටික ඇත්තද? මේ හේතුව සමතුලිත වෙන්නේ බල තුනක් යටතේ. ඔව් ඇත්ත. බල තුන සංගාමී වෙලා. ඒකත් ඇත්ත. නමුත් අපි දන්න දෙයක් තමයි ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ සටහනේ මාක් කරන්නේ බල දෙකක් වුණාට ඇත්තටම ඒ දෙන්න තනි බලයක්. ඒ තනි බලය තමයි සංරචක දෙකකට කඩලා මාක් කරන්නේ. ඒක අපි දන්න දෙන්නේ. මේ බල දෙකේ සංප්‍රයුක්තය හරියටම සිරස්ව ඉහළින් ක්‍රියා කරන්න ඕන. මොකද ඒකට හේතුව? ඇත්තටම ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවයි තනි බලයක්නේ. මේ දෙන්න තනි බලයක් වුණොත් මේ හේතුව මත ක්‍රියා කරන්නේ බල දෙකයි. මොකද්ද? F ගෙත් R ගෙත් සංප්‍රයුක්තයයි හේතුවේ බරයි. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් ඒ බල දෙකේ ක්‍රියාරේඛා සමාන වෙන්න ඕන. ඒ කියන්නේ F ගෙත් R ගෙත් සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාවයි W බරේ ක්‍රියාරේඛාවයි එකම රේඛාවේ පිහිටන්න ඕන. මම මේ කියන්න හදන්නේ මෙන්න මේකම තමයි F ගෙත් R ගෙත් සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව. මෙන්න දැන් මේක සීමාකාරීව සමතුලිතයිනේ. මේක සීමාකාරීව සමතුලිතයිනේ. නේ? සීමාකාරීව සමතුලිතයිනේ මේක. සීමාකාරීව සමතුලිත අවස්ථාවේ අපි දන්න විශේෂම තියරියක් තියෙනවා. මොකද්ද? ඝර්ෂණ බලයේ තියෙනවා, අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා, සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාව තියෙනවා. සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාවේ අභිලම්බ ප්‍රතික්‍රියාව අතර කෝණේ tan lambda නේද? මේ lambda නේද? ඝර්ෂණ කෝණේ. ඒ tan lambda සමාන වෙන්නේ මියුටනේ. ඒකත් විශේෂ තියරියක් නේ. එතකොට lambda ගැන හිතන්නේ නැතුව lambda ගෙන් අදහසක් ගන්න. මම අර t එක ගත්තා. මේ කෝණේ θ. ඔය θ ගේ tan අගේට උත්තරයක් ලියුවොත් මොකෝ වෙන්නේ? උත්තරම මෙහෙමත් හිතන්න. මේක θ නම් මේකත් θ නේනේ. ඔව් ඒකත් θ. ඔය θ ගේ tan අගේට උත්තරයක් ලියුවොත් මොකෝ වෙන්නේ? θ ගේ tan අගේ
රූපයට අනුව tan θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදේ a බද්ධ පාදේ h බෙදීම 4යි. ඒ කියන්නේ 4යි a බෙදීම h. tan θ කියන්නේ 4යි a බෙදීම h. ඒක එක. ඒක හරි. හැබැයි f ගෙත් r ගෙත් සංප්‍රයුක්ත ක්‍රියා කරන්නේ හරියටම සිරස් විහලට. එහෙම බැලුවොත් බලපැත්තෙන් හිතුවොත් tan θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ mu r බෙදීම r නේ. r බලය මෙහාට තියෙනවා. mu r බලය මෙහාට තියෙනවා. ඒ කියන්නේ අර f කියන එක සංප්‍රයුක්ත මෙහෙම තියෙනවා. මේ කෝණේ තමයි θ කියන්නේ. බල පද්ධති පාඩමේ දැනුමින් කියනකොට tan θ සම්මුඛ පාද mu r බද්ධ පාදේ r නේනේ. මේ r ට r කැපිලා tan θ කියන්නේ mu නේනේ. ඒකට 2 කියලා දාන්න පුළුවන් නේ. ඉතින් 1යි 2යි සමාන කරොත් මොකෝ වෙන්නේ? දෙකෙන්ම කියන්නේ tan θ ට උත්තරනේ. 1 සහ 2ෙන් mu සමාන වෙනව නේද 4යි බෙදීම h ට? ඒක නේද ගානේ තියෙන්නේ. බව පෙන්වන්න. mu සමාන 4යි බෙදීම h. චුට්ටක් වාක්‍යයක් කියලා පැහැදිලි කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? අර f ගෙත් r ගෙත් සංප්‍රයුක්තේ හරියටම සිරස් විහලට ක්‍රියා කරනවායි කියන එක. ඒක විතරක් තේරුම් ගන්න වෙනවා. මේ සංප්‍රයුක්තේ හරියටම මෙතනින් සිරස් විහලට ක්‍රියා කරන්නේ. සංප්‍රයුක්තේ. ඒක අවශ්‍යයි. සටහන සම්පූර්ණ කරගන්නකො පැහැදිලි වැද ගන්න. ඔක්කොම දත්ත ටික මාක් වෙන්න ඕන. ඔය ටීට කෝණයක් නම් කරගන්න. මේ ලියන වාක්‍ය උත්තරයට අයිති පොඩ මේක ලියන්නකො යටි ලියන්න f සහ r හි සංප්‍රයුක්තය f සහ r හි සංප්‍රයුක්තය f සහ r හි සංප්‍රයුක්තය සිරස්ව ඉහළට විය යුතුය. f සහ r හි සංප්‍රයුක්තය සිරස්ව ඉහළට විය යුතුය. සිරස්ව ඉහළට විය යුතුය. f සහ r හි සංප්‍රයුක්තය සිරස්ව ඉහළට විය යුතුය. හරි. tan θ සමානයි ඊටගේ සම්මුඛ පාදය a බද්ධ පාද h බෙදීම 4යි a බෙදීම h බෙදීම 4 එතකොට සුළු කරාම වෙන 4යි බෙදීම h පළවන සමීකරණේ ඊට පස්සේ ලියන්න තවද tan θ සමාන mu r බෙදීම r ඒක ගත්තේ බල ඇසුරින් සංප්‍රයුක්ත බලය සහ r අතර කෝණේ θ නම් ඒ θ ගේ tan නගේ tan θ සමානයි සම්මුඛ පාදේ වෙන්නේ එතකොට mu r නේ බද්ධ පාදේ වෙන්නේ r tan θ සමානයි mu r බෙදීම r r ට r කැපිලා tan θ සමාන වෙන්නේ mu ට ඒකට දාන අංක 2 කියලා දැන් මේ 1යි 2යි සමාන කරන්න පුළුවන් දෙකෙන්ම කියන්නේ tan θ නේ mu සමාන වෙන්නේ 4යි බෙදීම h ට අන්න උත්තරේ mu සමාන 4යි බෙදීම h හැත්ත හතත් බලන්න 77ත් මං හදන්න නැතුව ඇති 77 දිග 2යි සිම්පල් a සහ බර w වන ඒකාකාර කැපිටල් ඒකාකාර දණ්ඩක කැපිටල් a කෙළවර රළු තිරස් තලයක් ස්පර්ශව සහ දණ්ඩේ ලක්ෂයක් තිරස් සුමට පොල්ලක් ස්පර්ශව තිරසට ඇල්ෆා ආනතව දණ්ඩ සීමාකාරී සමතුලිතතාවයේ ඇත සීමාකාරී සමතුලිතතාවයේ ඇත
ඒ කියන්නේ ඝර්ෂණ බලය සමානයි mu වරක් අභිලම්බ ප්‍රතික්‍රියාව. පොල්ල තිරස් පොළවේ සිට සිම්පල් A උසින් ඇති අතර පොල්ලට ලම්බ සිරස් තලයේ දණ්ඩ ඇත. ස්පර්ශයේ ඝර්ෂණ සංගුණකයේ mu සමානයි cos alpha වරක් sin වර්ග alpha බෙදීම එක ඍණ sin alpha cos වර්ග alpha බව පෙන්වන්න. දණ්ඩේ දිග 2යි සිම්පල් A බර W රළු තිරස් තලයක් ස්පර්ශ වල දණ්ඩ තියෙනවා. දණ්ඩේ ලක්ෂයක් තිරස් සුමට පොල්ලක් ස්පර්ශව තිරසට alpha ආනතව සීමාකාරී සමතුලිතතාවය ඇත. හැත්ත හත දිග 2යි බර W වන දණ්ඩක් ඔන්න රළු තිරස්තලයක් ස්පර්ශව තියෙනවා. රළු තිරස්තලයක් ස්පර්ශව බර හොමාක් කරනකො බර W ඒ කෙලවර කොහොම තියෙනවා දිග 2යි සිම්පල් ඒලු ගුරුත්ව කේන්ද්‍ර G කියලා දාන්න. දණ්ඩ මත ලක්ෂයක් සුමට පොල්ලක් ස්පර්ශ වෙනවා. ඔක තියෙන්නේ කොහොමද දන්නවද? දැන් ඔක මේ ඇත්තට වෙන දේ චුට්ටක් හිතන්න. මොකද ඒක ඕන වෙනු ගානට. ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ. ඔනේ එක දණ්ඩක් ඔන්න මෙහෙමනම් සුමට දණ්ඩ තියෙන මෙහෙමනම් සුමට දණ්ඩ. ඔය කියන රළු දණ්ඩ මේ කියන දණ්ඩ ගෑවෙන්නේ මෙහෙම. පැත්තෙන් බැලුවට පස්සේ පේන්නේ මේ වගේ මෙහෙම තියෙන්නේ. කියන්නේ දණ්ඩක් මෙහෙම තියෙනකොට අනිත් දණ්ඩ මෙහෙම තියෙනවා. තල දෙකක ලම්බක තල දෙකක. ඒතර අර සුමටයි කියන කොල්ල අපිට පේන්නේ නැහැ. හරස් කඩක් තමයි පේන්නේ ඔය වගේ. ඒක තියෙන මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ ඒක. මෙහෙම තියෙන පොල්ලකට මේ අතර දණ්ඩක් හේතු කරලා. මම හිතන්නේ වැඩේ පැහැදිලි. මෙහෙම තියෙන පොල්ලකට මේ අතර දණ්ඩක් හේතු කරලා. මේ පොල්ල තිරස්ව තියෙන මෙහෙම. අපිට ඒක අදින්න බෑ. ද්විමාන රූපයක අදින්න බෑ ඒක. ඒක නිකන් පොඩි අර මෙහෙම ආධාරකයක් වගේ. දැන් බර තියෙන තැනින් මාක් කරත් වැරදි. මේ හරියම වගේ මම මාක් කරගන්නවා. ඕක තමයි සුමට පොල්ල. ඒක අර නාදයක්ක් කරන කාර්යය වගේ කරන්නේ නේ. හේතුවක් දා ගන්න ඕන. සුමටයිනේ. සුමට පොල්ලක් නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවක් හටගන්නේ. ඝර්ෂණ බල නැහැ. ගැටෙන තලයට ලම්බයි. ගැටෙන තලයට ලම්බයි. මම මේ ප්‍රතික්‍රියාව R කියලා හිතන්නම්කෝ. හරි. මේ උස ගානේ අදහසක් දෙනොත් මොකක්ද මේ උස? උස පොළවේ ඉඳන් කොච්චරද? තිරසට ඇල්ෆා අනතව තමයි දණ්ඩ තියෙන්නේ. දණ්ඩ තිරසට ඇල්ෆා අනතව. පොළවේ සිට පොල්ල තියෙන්නේ සිම්පල් A උසින්. සුමට පොල්ල. සිම්පල් A උසින්. දණ්ඩ දිග 2යි එනේ. එතකොට මේ AG කියන දිග සිම්පල් A. මේ දිගයි සමානයි. ඒක අවශ්‍ය වුණොත් සුදුසු පරිදි ආදේශ කරමු. මේ සුමට පොල්ලට මම අකුරක් දාගන්නම් C කියලා. දණ්ඩේ අනික් කෙලවට අකුරක් දාගන්නම් B කියලා. දැන් මෙතන රළුයි. පොල්ල සුමට නිසා එතන ඝර්ෂණ බල නෑ මොනවද? ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න වස්තු දෙකක් ස්පර්ශ වෙද්දී ඝර්ෂණ බලයක් හට ගන්න නම් ස්පර්ශ වන වස්තු දෙකම රළු වෙන්න ඕන. දෙකම රළු වෙන්න ඕන. එකක් විතරක් රළු වෙලා හරියන්නේ නැහැ. මෙතන ඝර්ෂණ බල නැහැ. මේ දන්නේ මේ කෙලවර ලිස්සෝල් ලිස්සන්නේ මේ පැත්තටනේ. ඝර්ෂණයේ ක්‍රියා කරොත් ක්‍රියා කරන්නේ මේ පැත්තට. F අභිලම්බ ප්‍රතික්‍රියාව. මම මේක S කියලා දාලා මෙතන ප්‍රතික්‍රියාව R කියලා ගන්න. හරිනේ. සීමාකාරීව සමතුලිතයිද? එහෙම කියනවද? ඔව්. දෙවෙනි පේළිය අවසානයේ. දණ්ඩ සීමාකාරී සමතුලිතතාවය ඇත. එහෙනම් මේ ඝර්ෂණ බල F නම් F සමාන වෙනවා mu R ට. ඒකත් වැදගත් ලක්ෂණයක්. ඒ ටික හරි. දැන් මොකෝ කරන්නේ?
ඝර්ෂණ සංගුණකයේ මියුට උත්තරයක් තමයි අහන්නේ. සටහන සම්පූර්ණයි. හරි? දැන් මේ වගේ රූප අදිනවට ගානේ විශේෂයෙන් ලකුණු දෙන්න. ලකුණු 5ක් විතර මේකට සෙට් වෙලා තියෙන්නේ. අනිත් එක මේ කොටසට එන්නේ හැයි කියලා කියන්න බෑ. මේ වගේ ගණන් එන්න පුළුවන් චුට්ටක් අර රූප අදින විදිහ හොඳට පුරුදු වෙන්න. හරි? ඔය කොටසේ 6 වෙනි ගානයි මේ 7 වෙනි ගානයි 8 වෙනි ගානයි පුරුදු වෙනකොට සුම්මට දුඩ වස්තුයි ඝර්ෂණයයි. සුළු කිරීම වලට නෙමෙයි පුරුදු වෙන්න ඕන. රූපේ ප්‍රශ්නේ කියවල රූපයක් අදින පුරුදු වෙන්න. අනිත් එක තමයි සමහර පේපර් වල රූපේ දෙනවනේ. එහෙමනම් ඉතින් ගාන හරි ලේසි. දැන් මොකෝ කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ මියුට් උත්තරයක්. මේ කරන්න පුළුවන් වැඩ. කරන්න පුළුවන් වැඩ. කරන්න පුළුවන් වැඩ කියන්නේ මේ දණ්ඩනේ සමතුලිත. දණ්ඩනේ වස්තුව. අර පොල් අපිට අදාළ නැහැ. ඒක හයි කරලාද ඒක මත ක්‍රියා කරන බල අපි දන්නේ නැහැ. දණ්ඩේ සමතුලිතතාවට තිරස් විභේදනය කරන්න පුළුවන්. සිරස් විභේදනය කරන්න පුළුවන්. ඕනම් ගූර්ණ ගන්න පුළුවන්. නේ? වැඩ තුනක් කරන්න තියෙනවා. දණ්ඩේ සමතුලිතතාවයට සිරස්ස විභේදනය කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙතන මේ S බලේ මේ කෝණය මොකද්ද? හොයාගන්න පුළුවන් මේක ඇල්ෆා නම් මෙතන 90යි මේක 90 රින ඇල්ෆා මේක 90යි. එතකොට මේක ඇල්ෆා නේද? ඔව්නේ. අපිට ඉස්සෙල්ලම මේ S හොයන්න බැරිද? S හොයන්න ක්‍රමයක් නැද්ද? S හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. හිතන්නකෝ. මේකේ නොදන්න පද තියෙන්නේ R අකුර සහ S අකුර විතරයිනේ. මියු කියන්නේ ගානේ දත්තයක්නේ. R නොෙන්න R එන්නේ නැති වෙන්න ඒවට ගූර්ණ ගන්න වෙනවා. දණ්ඩේ සමතුලිතතාවයට ඒවට ගූර්ණ ගත්තොත් S උත්තරයක් ගන්න පුළුවන්. දණ්ඩේ සමතුලිතතාවයට ගන්න කැපිටල් A වට ගූර්ණ. මාත් එක්කම හදමු. දණ්ඩේ සමතුලිතතාවයට කැපිටල් A වට ගූර්ණ ගත් විට කැපිටල් A වට ගූර්ණ ගත්තට පස්සේ කැරකෙන්නේ වාමාවර්තයි ලම්බක දුර මේ දුර කොහොමද ඒක ගන්න? ඒක දන්නේ නැහනේ. මෙතෙන්ට නම් සිම්පල් වේ නේ. මේ උස ඇසුරින් ගන්න පුළුවන් නේ. මේ උස සිම්පල් A වෙනකොට ඇල්පගේ සම්මුඛපාදී සිම්පල් A නම් කර්ණය කියන්නේ සම්මුඛපාදී A වෙනකොට කර්ණය කියන්නේ කොසෙක් නේනේ. සිම්පල් A කොසෙක් ඇල්ෆා. S කැරකෙන්නේ වාමාවර්තයි S වරක් ලම්බක දුර A කොසෙක් ඇල්ෆා. W දක්ෂිනාවර්තය ඍණ ගූර්ණයක් ලම්බක දුර මේක සිම්පල් A ඇල්ෆාගේ මධ්‍යපාදේ A cos ඇල්ෆා. ඍණ W වරක් A cos ඇල්ෆා. සමතුලිතයි සමානයි බිඳුවයි. සිම්පල් A අකුරු ටික බිඳුවට කැපිලා ආවි. cosec එක sin කරන්න පුළුවන් එක යට. මේක එහා පැත්තට ගියා W cos alpha. එතකොට S කියන්නේ W cos alpha sin alpha. ඔන්න S උත්තරේ. S හරි. හැබැයි S හොයාගත්තට mu තාම ආවේ නෑනේ. තාම විභේදන කරේ නෑනේ. සිරස් විභේදනය කරන්න පුළුවන්, තිරස් විභේදනය කරන්නත් පුළුවන්. දෙකම කරන්න වෙනවා. ඉතින් මොකක් කරත් එකයි. ඉස්සෙල්ලා මම සිරස් විභේදනය කරන්නම්කෝ. සිරස් විභේදනයෙන් R තියෙන උඩට බර පහලට S ක සංරචක S cos alpha ඒක උඩට එච්චරයි නේද? එච්චරයිනේ. සමාන බිඳුවයි R සමාන වෙන්නේ W ඍණ S cos alpha ට. S ට ආදේශ කරන ආපු උත්තරේ. S ට ආපු උත්තරේ. S ට ආවේ W cos alpha sin alpha. R සමානයි W ඍණ W cos alpha sin alpha. ඒක නැවත ගුණ වෙනෝනේ cos alpha ගෙන්නේ. S වරක් cos alpha නේ. S ගේ ඇතුළෙත් cos alpha එක තියෙනවා නැවතත් cos alpha ගෙන් ගුණ වෙන්න ඕන. එතන R සමාන වෙන්නේ W ඍණ W sin alpha වරක් cos වරක් cos වර්ගය alpha. ඒක හරි. දැන් R හෙව්වට පස්සේ තව කරන්න එකම එක වැඩක් තුන තිරස් විභේදනය කරන එක. දැන් තවත් හොයන්න බලයක් නැහැ. නමුත් mu අකුර සෙට් උන්නේ නැති නිසා තිරස් විභේදනය කරන්න. ඉතින් ඉතින් උත්තරේ එන්නේ. තිරස් විභේදනයෙන්. තිරස් විභේදනයෙන් mu r
එක හරියක ධනයි. ස්කෙන් සංරචකයක් හැදෙනවා s sin alpha එක වමට ඍණයි. ඍණ s sin alpha සමාන බිඳුවයි. mu වරක් r කියන්නේ මේක. w ඍණ w sin alpha cos වර්ග alpha. අර ඍණ s sin alpha එහා පැත්තට දාගමු. s ට ආදේශ කරන්නේ ඒකම. ඒතර මොකක්ද දෙන්නේ? s ගේ උත්තරේ ගුණ වෙනවා sin alpha ගේ. සමානයි s කියන්නේ w cos alpha sin alpha නැවතත් sin alpha ගෙන් ගුණ වුණා. හරිනේ. දැන් බලන්න දෙපැත්තේ w පද කැපෙනවනේ. w පද කැපිලා යනවා. ඒතර mu ගේ සංගුණක ඉන්නේ වරහන් ඇතුලේ එක ඍණ sin alpha වරක් cos වර්ග alpha. දකුණු පැත්තේ තියෙන්නේ cos alpha sin වර්ග alpha. මේකද උත්තරේ කියලා. mu තනි කරන්න අරක බෙදන්න හරහට. ඔක තමයි උත්තරේ නේ. මේ සටහන තමයි ඉතින් වැදගත්ම දේ. සුළු කිරීම සාමාන්‍යයි. mu සමානයි cos alpha sin වර්ග alpha බෙදීම එක ඍණ sin alpha cos වර්ග alpha. හරි? ඕක තමයි උත්තරේ. හරි ඝර්ෂණය සම්බන්ධව ඒ කොටසේ ටියුට් එකේ මම එකම එකයි 79 විතර හැදුවේ නැත්තේ. නමුත් 79 ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. කලින් ඒ වගේ ගණන් හැදුවා. ඔය ටියුට් එකේම ගණන් දෙකක් විතරද කොට් ප්‍රමේය එහෙම දාලා. කොට් ප්‍රමේය දාලා ලේසියෙන්ම ගන්න පුළුවන් 79ට උත්තරේ. 79 කොට කොට් ප්‍රමේය කියලා ලියලා තියන්න අනිවාර්යෙන් හදන්න එක තනියම. හරි ඒ කොටසේ ඝර්ෂණය ගණන් ටික ඔක්කොම හදලා ඉතින් මම එතකොට. හරිනේ? පේපරේ මම ඉතුරු ගණන් හතරත් හදන්නම් ඉක්මනට. හරි ඒ කොටසේ ඊළඟ ගාන 7 වෙනි ගාන. ඒ කොටසේ 7 වෙනි ගාන. AB හා C යනු S නියදී අවකාශයක ස්වායක්ත සිද්ධ තුනක් යයි ගනිමු. සුපුරුදු අංකණයෙන් P A මේලයේ B මේලයේ C සම්භාවිතාව PA PB PC සම්භාවිතා ඇසුරින් ප්‍රකාශ කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති මේ සම්භාවිතා පාඩමේ ප්‍රධාන සූත්‍ර ටිකක් තියෙන. දැන් තාමත් ඔය සූත්‍ර ටික එක තැනකට ගන්න අනිවාර්යෙන්. උක නැතුව බෑ. පේපර් ලියද්දිනත් පොඩ්ඩක් බල බල හරි සූත්‍ර දාන්න ඉතින්.
සිද්ධි තුනක් සඳහා සම්භාවිතාවේ ආකලනය සම්බන්ධ නියමය. එහෙමනේ ඔකට කියන්නේ. හැබැයි ස්වායක්තයි. කවුද? AB හා C. සිද්ධි තුනක් ස්වායක්තයි. සුපුරුදු අංකණයෙන් P A මේලය B මේලය C සම්භාවිතාව PA PB PC ඇසුරින් ප්‍රකාශ කරන්න. තන කැපිටල් A, B, C ස්වායක්ත නිසා ඔය ABC සිද්ධි තුනක් ස්වායක්ත නිසා A2යි B2යි ස්වායක්තයිනේ. A2යි B2යි ස්වායක්ත නිසා PA ඡේදන B කියන්නේ PA වරක් PB වෙන්න ඕන. ඒ වගේම B2යි C2යි ස්වායක්තයිනේ. එහෙනම් PB මේලේ PB ඡේදන C කියන එක PB වරක් PC වෙන්න ඕන. ඒ වගේම A2යි C2යි ස්වායක්තයි. A2යි C2යි ස්වායක්ත නිසා PA ඡේදන C කියන එක PA වරක් PC වෙන්න ඕන. හැබැයි විතරක් නෙමෙයි දෙන්න වෙන වෙනම ස්වායක්තයි. තුන් දෙනාම ස්වායක්ත නිසා තුන් දෙනාගේම ඡේදනේ ඒක සමාන වෙන්න ඕන PA වරක් PB වරක් PC ට. මොකද හොඳට දැනගන්න සිද්ධි තුනක් නෙමෙයි හතරක් තිබ්බත් ස්වායක්ත වෙනව නම් ඡේදන පදත් එක්ක ඔක්කොම ගුණිත පද වශයෙන් ලියන්න ඕන. දැන් මේකට වෙන වෙනම ලකුණු හම්බ වෙනවා. ගානේ කියන්නේ P A මේලය B මේලය C. මේකට උත්තරයක් මොකක්ද කියලා අහන්නේ. ඒගොල්ලෝ මතක් කරගන්න සිද්ධි තුනක් සඳහා ආකලනය සම්බන්ධ නියමය. සිද්ධි තුනකට මේලේ දාපු සූත්‍රය PA ධන PB ධන PC ඍණ PA ඡේදන B ඍණ PB ඡේදන C ඍණ PC ඡේදන A එකතු කිරීම PA ඡේදන B ඡේදන C. ඔය සූත්‍රය අනිවාර්යයෙන් මතක තියාගන්න. හරි ලේසි. සූත්‍රය දිග වුණාට මතක තියාගන්න ලේසි. වෙන වෙනම මේ තුනේ සම්භාවිතා ලිව්වා. දෙක සම්භාවිතා අඩු කරා තුනේම සම්භාවිතාව එකතු කරා. එච්චරයි. දැන් මේවට වෙන වෙනම ආදේශ කරන්න පුළුවන් නේ. උඩින් ගත්ත ප්‍රතිඵල ටික. එතන මොකක්ද දෙන්නේ? මේ තුන එහෙමමයි. PA ධන PB ධන PC. ඍණ PA ඡේදන B PA වරක් PB. ඍණ PB ඡේදන C PB වරක් PC. ඍණ PC ඡේදන A PC වරක් PA. ධන PA ඡේදන B ඡේදන C PA වරක් PB වරක් PC. හරිනේ. ඕක තමයි ගානේ බලාපොරොත්තු වෙන උත්තරේ. ඊට පස්සේ ස්වායක්ත නම් ඡේදන වෙනකොට ගුණිත. ඊට පස්සේ PA කියන එක 4න් එකයිලු PB භාගයයිලු P A මේලය B මේලය C 4න් 3යිලු PC මොකක්ද කියලා අහන්නේ. ආදේශ කරන්න මේකට. දැන් මේක 4න් 3යි නේ? මේ ප්‍රතිඵලයට ආදේශ කරන්න. මේකට ආදේශ කරන්න 3යට 4. 3යට 4 සමානයි PA. PA කියන්නේ PA 4න් එකයි PB කියන්නේ භාගයයි PC ඍණ PA වරක් PB 4න් එක වරක් භාගය PB වරක් PC PB කියන්නේ භාගයයි PC දන්නේ නැහැ ධන PA වරක් PB වරක් PC PA 4න් එකයි PB භාගයයි වරක් PC. තුනයට 4 එකයට 4 දන එකයට 2. ඔක සුළු කරගෙන යන්නකොද ඉලක්කම් ටික වෙනම සුළු කරන්න. එකයට 4 එකයට 2 සුළු කරාම 3යට 4යි. ධන PC
ඍණ 8න් එක ඍණ භාගයේ වරක් PC ධන 8න් එක වරක් PC බලන්න PC ට එන උත්තරේ මොකද්ද කියලා ධන 8න් එක වරක් PC නේ පේනෝනේ මේ 3/4ට 3/4 කැපෙනව නේද දෙපැත්තේ එතකොට මේ ඍණ 8න් එක වමට දාන්න එතකොට ඒක ධන 8න් එකක් වෙනවා සමානයි PC ගේ සංගුණක 1 ඍණ භාගයේ ධන 8න් එක වරක් PC 8න් එක සමානයි පොදු හරේ 8 ගත්තට පස්සේ 8 ඍණ 4 ධන 1 වරක් PC 8ට 8 කැපුණා 8 1 9යි 9න් 4ක් ගියම් 5යි PC කියන්නේ 5න් එකයි ඔය උත්තරය ආව නම් හරි ඊළඟ ප්‍රශ්නේ දැන් සම්භාවිතාවෙන් මේ 2018ට කලින් සිලබස් එකේ ගණන් දෙකක් එනෝනේ ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් දැන් ඔක ගණන් දෙක ඉන්නේ කෙලින්ම සූත්‍ර ඇසුරින් දාන්න එක ගානක් ආව විතර අනිත් එක ආවර ස්වායක්ත සිද්ධි සහ ගුණ නියමයේ ඇසුරින් දැන් අපිට ඔය දෙකෙන් ඕන එකක් එන්න පුළුවන් ඉතින් මේ දෙකෙන් මොකක් හරි එක විදිහක් ගානක් එන එක්ක සූත්‍ර දාලා ගානක් හදන්න තියෙනවා නැත්නම් ඔය වගේ ස්වායක්ත සිද්ධි ගුණ නියම එහෙම ගානක් තියෙනවා ඇත්තටම මෙහෙම ගානක් කියන එක ලේසි එකකට බලන්නකෝ සර්ව සම පෙනුමැති විදුලි බල්බ 7ක් පෙට්ටියක අඩංගු වේ මෙම බල්බ වලින් දෙකක් දෝෂ සහිත බවත් ඉතිරිය පාවිච්චි කළ හැකි බවත් දැනගෙන ඇත. දෝෂ සහිත බල්බ දෙකම හඳුනා ගන්නා තුරු එකකට පසුව අනෙක වශයෙන් බල්බ පරීක්ෂා කරනු ලැබේ. දැන් ඔයගොල්ලෝ හිතන්න සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව හිතන්නකෝ දැන් බල්බ් දෙකක් දෝෂ සහිතයිනේ. එක බල්බ් එකක් අරන් චෙක් කරලා ඒක මේ ආයි දායිද දැන් උතන කියලා නෑ ප්‍රතිස්ථාපන සහිතද රහිතද කියලා අපි ප්‍රායෝගිකව හිතන්න ඕන ප්‍රතිස්ථාපන රහිතයි සාමාන්‍ය හිතන්නකෝ බල්බ් දෙකක් දෝෂ සහිතයි ඔක්කොම බල්බ් 7ක් තියෙනවා ඉස්සෙල්ලා එකක් ගත්තා ඒක චෙක් කරා ඒකයි දාන්නේ අර ගොඩට ඒක පැත්තකින් තියලා අනිත් එක ගන්නෙ හරි ඒක කියලා නෑ අපි ඒක හිතා ගන්න ඕන ගාන කියන විදියට බල්බ දෙකක් පමණක් බල්බ 3ක් පමණක් පරීක්ෂා කිරීමෙන් පසු දෝෂ සහිත බල්බ දෙකම හඳුනා ගැනීමට හැකිවීමේ සම්භාවිතාව සොයන්න. ඒ කියන්නේ බල්බ් දෙකක් විතරක් පරීක්ෂා කරාට පස්සේ දෝෂ සහිත දෙකම හම්බෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි බල්බ් එකත් දෝෂ සහිත වෙන්න ඕන. දෙවෙනි බල්බ් එකත් දෝෂ සහිත වෙන්න ඕන. පළවෙනි බල්බ් එකත් දෝෂ සහිතයි දෙවෙනි බල්බ් එකත් දෝෂ සහිතයි. මේ කලින් ගානේ උත්තරේ වැරදිද? උත්තරේ වැරදි කියලා කෙනෙක් කියලා තියෙනවා. උත්තරේ 1/5 සුළු කිරීම හරි. කලින් ගානට උත්තරේ පොඩි වැරද්දක් වෙලා තියෙනවානේ. 1/8 ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්නකෝ. 8 ඍණ 4 ධන 1. හරිනේ ඒකේ සුළු කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැති පොඩ්ඩක් බලන්න. උත්තරේ 3 වෙනි ගෙන්නේ කලින් ගානේ PC ගේ උත්තරේ හට සුළු කරලා ගන්න උත්තරේ. අර සූත්‍රයට එනකන් හරි සූත්‍රයට ආදේශ කරපු තැන් පොඩ්ඩක් චෙක් කරලා බලන්න PC ට 3 වෙනි එකක් එන්න ඕන උත්තරේ. හරි ඒක ප්‍රශ්නයක් නේ ඒක ක්‍රමියවුලක් නෑනේ සුළු කිරීම හදා ගන්න කොහොම හරි. හරි. දැන් මේ ගාන බලමුකෝ. බල්බ් 7ක් තියෙන පෙට්ටියකින් බල්බ් දෙකක් ගන්න ඕන.
දෝෂ සහිත දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ නිතර මතක තියාගන්න ගත් එක ආයි ඇතුළට දාන්න නැත්නම් ඒක ගුණ නියමෙන් හදන්නේ කියලා. පළවෙනි බල්බ් එක ගන්නකොට බල්බ් 7ම තියෙනුනේ පෙට්ටිය ඇතුලේ. හැබැයි දෙවෙනි බල්බ් එක එළියට ගන්නකොට බල්බ් 6යි තියෙන්නේ. ඒ කියන්නේ පෙට්ටියේ තියෙන බල්බ් ගාන වෙනස් වෙලා. බල්බ් ගාන වෙනස් වුණා කියන්නේ මුළු නියදේවකාශ වෙනස් වුණයි කියන එක. එහෙම වුණොත් ඒක ස්වායක්ත වෙන්නේ නැහැ. ස්වායක්ත නැත්නම් ඒ ගාන හදන්නේ ගුණ නියමය ඇසුරින්. බලමුකෝ. පළවෙනි කොටස මුල් බල්බ් දෙකම දෝෂ සහිත වෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි බල්බ් එක දෝෂ සහිත වෙන්න ඕන. දෙවෙනි බල්බ් එකත් දෝෂ සහිත වෙන්න ඕන. මම සිද්ධියක් කර දක්ව ගන්නවා මේ විදිහට. මම ගන්නවා මේ xi සමානයි i වන බල්බය දෝෂ සහිත වීම. දැන් මට නම් ගානේ අමාරුම මේ සිද්ධිය නම් කරන එක. මම දන්නේ ඔයගොල්ලන්ට කොහොමද කියලා. ගානේ අමාරුම දේ මේ සිද්ධිය නම් කරන එක. පළවෙනි කොටසේ කියන විදිහට දෙපාරක් බල්බ් ගත්ත ගමන් දෝෂ සහිත දෙකම අහු වෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි බල්බ් එක දෝෂ සහිත වෙන්න ඕන px1. අයිට දාන්න පුළුවන් අගයන් 1 2 3 4 5 6 7 බල්බ් 7ක් තියෙනෝනේ. පළවෙනි බල්බ් එක දෝෂ සහිත වෙනවා කියන්නේ px1 කියන එක. දෙවෙනි බල්බ් එකත් දෝෂ සහිත වෙන්න එපා. දෙපාරක් බල්බ් ගත්තට පස්සේ දෝෂ සහිත දෙකම අහු වෙන්න ඕන. පළවෙනි බල්බ් එකත් දෝෂ සහිතයි දෙවෙනි බල්බ් එකත් දෝෂ සහිතයි. මේකට උත්තරයක් අහන්නේ. මේකට ගුණ නියම දාමු. කොහොමද දෙන්නේ? px1 වරක් px1 දී ඇති විට x2. අදහස මොකද්ද? තේරුම? පළමු බල්බයේ දෝෂ සහිත වීමේ සම්භාවිතාව. පළමු බල්බයේ දෝෂ සහිත බව දී ඇති විට දෙවන බල්බයේ දෝෂ සහිත වීමේ සම්භාවිතාව. පළමු බල්බයේ දෝෂ සහිත වීමේ සම්භාවිතාව කීයද? බල්බ් 7ක් තියෙනවා. දෝෂ සහිතව 2ක් තියෙනවා. 7න් 2ක chance එකක් තියෙනවා දෝෂ සහිත වෙන්න. පළවෙනි බල්බ් එක. දෙවෙනි බල්බ් එක ගන්නකොට පළවෙනි බල්බ් එක දෝෂ සහිත වෙලා ඉවරයි. දැන් මල්ලේ ඔක්කොම බල්බ් 6යි. දෝෂ සහිත ඒවා එකයි තියෙන්නේ. 6න් එකයි. ඒක මේක සුළු කරාට පස්සේ 2යි 6යි කැපිලා එතන 3ක් වෙනවා. 1යට 21යි උත්තරේ. පළවෙනි කොටසට උත්තරේ 1යට 21යි. දෙවෙනි කොටසේ මොකද්ද කියන්නේ? දෙවෙනි කොටසේ කියනවා මේ 3 පාරක් ගත්තට පස්සේ දෝෂ සහිත බල්බ් දෙකම අහු වෙන්න ඕනද? 3 පාරක් චෙක් කරන්න වෙනවා. පළවෙනි පාර දෝෂ සහිත එකක් ආවා. දෙවෙනි පාර දෝෂ නැති එකක් ආවා. තුන්වෙනි පාර දෝෂ සහිත එකක් ආවා. එක විදියක්. තව කාටරි මෙහෙම කියන්න පුළුවන් නේ. පළවෙනි පාර දෝෂ නැති එකක් ආවා. දෙවෙනි පාර දෝෂ සහිත එකක් ආවා. තුන්වෙනි පාර දෝෂ රහිත එකක් ආවා. නෙමෙයි. පළවෙනි පාර දෝෂ රහිතයි. දෙවෙනි පාර දෝෂ සහිතයි. තුන්වෙනි පාර දෝෂ සහිතයි. අවස්ථා දෙකයිනේ තියෙන්නේ. දැන් මෙහෙම එක තියෙන්න පුළුවන්ද? දෝෂ සහිත, දෝෂ සහිත, දෝෂ රහිත නෑ නෑ. එහෙම එකක් එන්න බෑනේ. දෙපාරක් චෙක් කරාට පස්සේ දෝෂ සහිත බල්බ් දෙක අහු වුණා නම් තුන් පාරකට යන්නේ නෑනේ. නේ? වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා නම් ඒ සම්භාවිතා දෙක එකතුව ගන්න ඕන. විය හැකි ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි පාර දෝෂ සහිත වුණා. ඩෑෂ් නෑ. ඩෑෂ් වෙන්නේ රහිත වුණා නම්. ඡේදන දෙවෙනි බල්බ් එක දෝෂ රහිත වුණා. තුන්වෙනි බල්බ් එක නැවතත් දෝෂ සහිත වුණා. හරි. තුන් පාරක් ගත්තට පස්සේ දෝෂ තියෙන බල්බ් දෙකම අහු වුණා. වෙන්න පුළුවන් තවත් ක්‍රමයක්. පළවෙනි බල්බ් එක දෝෂ නැහැ. දෙවෙනි බල්බ් එක දෝෂ සහිතයි. තුන්වෙනි බල්බ් එකත් දෝෂ සහිතයි. තවත් ක්‍රමයක්. වෙන ක්‍රම තියේද නැත? මේ දෙක විතරයි තියෙන්නේ. තවත් ක්‍රම නැහැ. මේක එකක් වෙන වෙනම ස්වායත්තක් නැහැනේ. පළවෙනි බල්බ් එක අරගත්තට පස්සේ ඒක දාන්නේ නැහැනේ මල්ලට දෙවෙනි බල්බ් එක ගන්නකොට. එහෙනම් මේ වෙන වෙනම මේවට ගුණ නියම දාන්නත් ඕන. මේකට px1 වරක් px1 දී ඇති විට x2 ඩෑෂ් ඊට පස්සේ px1 ඡේදන x2 ඩෑෂ් දී ඇති විට x3 ඒක එකක්. සිද්ධි තුනක් සඳහා ගුණ නියමය. අතන පළමු සිද්ධිය px1 ඩෑෂ් වරක් x1 ඩෑෂ් දී ඇති විට x2 සිද්ධි දෙකම දී ඇති විට තුන්වන සිද්ධිය. ඒ කියන්නේ x1 ඩෑෂ් ඡේදන x2 දී ඇති විට x3. මේවට වෙන වෙනම අගයන් ටික හිතලා මාක් කරගන්න. හිතලා කොහොමද ගන්නෙ? පළවෙනි එක
පළවෙනි එක px එක තේරුම පළමු බල්බයේ දෝෂ සහිත වීම 7න් 2යි වරක් පළමු එක දෝෂ සහිත වුණා දැන් මල්ලේ බල්බ් 6යි දෝෂ රහිත එකක් ලැබෙන්න ඕන දෝෂ රහිත ඒවා තියෙනවා කීයක් තියෙද 5ක් තියෙනවා කලින් ආවේ දෝෂ සහිත එකක්නේ 6න් 5යි වරක් දැන් බල්බ් දෙකක් අඩුයි මල්ලේ දැන් ඊළඟට මොකද ලැබෙන්න ඕන ලැබෙන්න ඕන දෝෂ සහිත එකක් එකයි තියෙන්නේ තව 5න් 1යි ඔන්න එකතු කිරීම අරකට උත්තර ටිකක් බලන්න ආයි දැන් එතන බලනකොට ආයි මුලින් ඉඳන් බලන්න ඒක වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් නේ ආයි මුලින් ඉඳන් පළවෙනි බල්බ් එක දෝෂ රහිතයි ඔක්කොම 7යි දෝෂ රහිතව 5ක් තියෙනවා 7න් 5යි වරක් පළවෙනි එක දෝෂ රහිත වුණා දෙවෙනි එක දෝෂ සහිත වෙන්න ඕන දැන් ඔක්කොම බල්බ් 6යි කලින් ගත්තේ දෝෂ නැති එකක් දෝෂ සහිතේව දෙකම ඉතුරුයි 6න් 2යි වරක් දැන් ඔක්කොම බල්බ් 5යි තියෙන්නේ ඊළඟට ලැබෙන්න ඕන මොකද්ද දෝෂ සහිත එකක් ලැබෙන්න ඕන දෝෂ සහිත තව එකයි තියෙන්නේ 5න් 1යි මෙන්න මේකට උත්තරේ බලන්න මොකද්ද කියලා මේ දෙක එකතුව 5ට 5 කැපෙනවා 2යි 6යි කැපිලා මෙතන 3ක් එනවා 1ට 21යි මෙතනින් එන්නේ මෙතන 5ට 5 කැපෙනවා 2යි 6යි කැපිලා යට 3ක් වෙනවා 1ට 21 ධන 1ට 21 2ට 21යි නේ උත්තරේ 2 බෙදීම 21 ඔකාව නම් හරි ගුණ නියම හොඳට තේරුම් ගන්න අනිවාර්යෙන් විභාගයක තමයි තියෙන්නේ නමේ 10ක් බලමු පූර්ණ සංඛ්‍යා 7ක S කුලකයක සංඛ්‍යා 5 දැක්වෙන අයුරු ආරෝහණ පටිපාටියට සකසා ඇත ආරෝහණ පටිපාටියට යට තියෙනෝනේ 1 2 4 xy 11 13 සංඛ්‍යාවල මධ්‍යන්නේ y නම් ඔය දත්ත ටික මොකද්ද දත්ත වර්ගේ දත්ත වර්ග 4ක් තියෙනවා අපි දන්නේ ඔය අමුදත්ත නෙමෙයි සංඛ්‍යා වැලක් නේ ආරෝහණ පටිපාටින සංඛ්‍යා වැලක් නේ මධ්‍යන්නේ yලු x සහ y යගය නිර්ණය කරන්න xy හොයන්න තියෙන්නේ සංඛ්‍යාවල විචලතාවය 120 බෙදීම 7 බව පෙන්වන්න මධ්‍යන්නේ y සංඛ්‍යා 7ක් තියෙනවා ඔය ගණන් හදනකොට අනිවාර්යෙන් මේ වචනේ තියෙන මධ්‍යන්නේ තියෙනෝනේ සූත්‍රේ ලියන සූත්‍රේ ලකුණු දෙයි දැන් අමුදත්ත හෝ සංඛ්‍යාවලක් සඳහා මධ්‍යන්නේ සූත්‍රයක් තියෙනෝනේ S කුලකේ S කියන්නේ 1 2 4 xy 11 13 මධ්‍යන්නේ yලු මධ්‍යන x භාගයේ සූත්‍රේ සිග්මා i සමාන 1 සිට n දක්වා xi බෙදීමෙන් 90 ආදේශ කරුණේ ඔක්කොම ටික එකතු කරලා අවයව ගානෙන් බෙදන්න ඕනේ. දැන් x භාග කියන්නේ අපි දන්න ඕනේ y කියලා. ඔක්කොම ටික එකතු කරාම 1 ධන 2 ධන 4 ධන x ධන y ධන 11 ධන 13 අවයව ගාන 7යි. උතරින් xy ගේ සමීකරණයක් ගන්න පුළුවන්. හත මේ පැත්තට ගුණ කරා 7යි y සමානයි 1 2 3යි 7යි 18යි 31යි ධන x ධන y හරි නේද 3යි 7යි 18යි හරිනේ මේ x2 y2 මම ගෙනා වමට එතකොට එන්නේ 6යි y ඍණ x සමාන 31යි කියලා. කොහොම එකක් එන්නේ. xy හොයා ගන්න ඕන. තව එකක් තමයි දැන් ගානේ මේ
දැන් ඔක ආරෝහණ පිළිවෙලටනේ තියෙන්නේ. ඒතර ඔක ආරෝහණ පිළිවෙලට තියෙනකොට 4ට වඩා x වැඩි වෙන්න ඕනේ. xy දෙන්න 4ට වඩා වැඩි වෙන්න ඕනනේ. 11ට වඩා අඩු වෙන්න ඕනේ නේ. මෙතන මේ තවත් සමීකරණ ගන්න ක්‍රමයක් නැහැ. මේකට හිතින් අගයන් ආදේශ කර කර බලන්න ඕන. මේක එනවද කියලා. x තුයි y තුයි 4යි 11යි අතර අගයන් වෙන්න ඕන. 4ත් 11ත් අතර අගයන්. අපි y ට 7 දැම්මොත් නෑ. y ට 6 දාලා x ට 5 දැම්මොත් මොකෝ වෙන්නේ? වෙන ක්‍රම නෑ. හිතින්ම තමයි චෙක් කරන් තියෙන්නේ. එකම එක අවස්ථාවකට විතරක් හරියාවි. නැත්තම් ගාන හදන්න බෑනේ. අවස්ථා දෙක තුනක් තියෙන්නේ. එකම එක අවස්ථාවක් විතරක් හරියාවි. ඒකෝර නිකමට බලන්නකො x ට වඩා y ලොකුයිනේ. ආරෝහණ පිළිවෙලටනේ තියෙන්නේ. y ට ඉස්සෙල්ලා දාන්නකෝ 10. y ට 10 දැම්මොත් මේක 60යි. 60න් කීයක් අඩු වුණා මේ 31ක් එන්නේ? 29ක් අඩු වුණාමනේ වෙන්න බෑනේ. x එච්චර ලොකු වෙන්න පුළුවන්ද? බෑනේ. 11 පයින්න බෑනේ x. 10 බෑ y ට. y ට 9 දාන්න. නම් වරකයි 54. 54න් 23ක් අඩු වුණාම තමයි 31ක් එන්නේ. x 23ක් වෙන්න බෑනේ. පැරදි. y ට 8 දාන්න. 8 වරකයි 48යි. 48න් කීයක් අඩු වුණාම 31ක් එන්නේ? 17ක් අඩු වුණාම x 17ක් වෙන්න පුළුවන්ද? බෑ. y ට 7 දාන්න. 7 වරක් 6 42යි. 42න් 11ක් අඩු වුණාම 31ක් එන්නේ. x 11ක් වෙන්න පුළුවන්ද? ඒත් බෑ. y ට 6 දාන්න. මේකින් අඩු කර කර එන්නේ. y ට 6 දැම්මොත් 6 වරක් 6 36යි. 36න් 5ක් අඩු වුණාම 31ක් එන්නේ. අන්න හරි. ඒක හරි. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? x සමානයි 5 y සමානයි 6. අපි ඒකට කියන්නේ කොහොමද? හිතින් අගයන් ආදේශ කරලා නිවැරදි එක චෙක් කරගන්න. x සමානයි 5යි y සමානයි 6යි. මේක දිහා බලලා කියන්නේ. ඕනනම් අමතර හේතු කියලා තියන්න. x, y උඩයි 11. විශාලයි 4. 4ට වඩා ලොකුයි. 11ට වඩා අඩු නිසා තමයි අපි ඔක ගත්තේ. ඉතින් අගයන් චෙක් කරලා ගත්තේ. දැන් ගානේ ඔක කියන්න ඕනේ ඉතින් ගානේ දැක්කම පැහැදිලි. x තුයි y තුයි 4 11 4 පිහිටන්නේ. ඒක උනම් පැත්තක ලියලා තියන්න. 4ට වඩා වැඩි x, y කුඩයි 11. විචලතාවය හොයන්නලු. විචලතාව හොයන ක්‍රමය මොකද්ද? විචලතාව හොයන ක්‍රමය. විචලතාව කියන්නේ සිග්මා වර්ගනේ. ඔක හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. අර්ථ දක්වපු සූත්‍රෙත් තියෙනවා, ගණන් හදදී භාවිතා කරන සූත්‍රෙත් තියෙනවා. සාමාන්‍ය පන්ති ප්‍රාන්තර වගුත් එක වගේ ගණන් හදනකොට නම් ආයි කතා දෙකක් නැහැ. ගණන් හදදී භාවිතා කරන සූත්‍රය ගන්න ඕන. හැබැයි මේ වගේ තැන්වලදී එච්චර අවුලක් නැහැ. මේ අර්ථ දක්වපු සූත්‍රය ගත්තත් ප්‍රශ්නයක් නැහැ. සිග්මා i සමාන 1 සිට n දක්වා xi ඍණ x භාගයේ වර්ගය බෙදීමෙන් මොකද වෙන්න ඕන? සෑම අවයවයකම මධ්‍යන්නේ අඩු කරලා වර්ග කරන්න. දැන් x කියන්නේ කීයද? x කියන්නේ 5යි. y කියන්නේ 6යිනේ. මධ්‍යන්නේ කියන්නේ 6ක් වෙන්න බෑනේ. මධ්‍යන්නේ y නේ. මධ්‍යන්නේ 6යි. පළමු අවයවය 1නේ. 1න් 6 අඩු කරාට පස්සේ කීය දෙන්නේ? 1න් 6ක් අඩු කරාම ඍණ 5යි. ඍණ 5 වර්ග වෙන්න ඕන. ඒක තමයි පළවෙනි එක. ඍණ 5 වර්ගේ. දෙවෙනි අවයවයේ 2නේ. 2න් 6ක් අඩු වුණාම ඍණ 4යි. ඍණ 4 වර්ගේ 16යි. ඒක ලියලා පෙන්නමු ඉස්සෙල්ලා. ඍණ 4 වර්ගේ. තුන්වෙනි අවයවයේ 4නේ. 4න් 6ක් අඩු වුණාට පස්සේ ඍණ 2යි. එකතු කිරීම ඍණ 2 වර්ගය. ඇයි මේ එකතු කර කර යන්නේ? සිග්මංගනේ කියන්නේ ඒක. එකතු කිරීම. හතරවෙනි අවයවයේ 5නේ. 5න් 6ක් අඩු වුණාම ඍණ 1යි. ඍණ 1 වර්ග. එකතු කිරීම. ඊළඟ 6යි. 6 ඍණ 6 බිඳුවයි. බිඳුවේ වර්ගේ. එකතු කිරීම. 11න් 6ක් අඩු වුණා 5යි. 5 වර්ගේ. 13න් 6ක් අඩු වුණා 7යි. 7 වර්ගේ. බෙදුව අවයව ගාන 7යි. සුළු කරලා බලන්න උත්තරේ මොකද්ද කියලා අනිවාර්යෙන් උඩේවි 120ක්. මොකද උත්තරේ බව පෙන්නන්න තියෙන්නේ එහෙමනේ. 25යි. 25 ධන 16 ධන 4 ධන 1 ධන 25 ධන 49 බෙදීම 7 බලන්න උඩ එකතු 120යිද කියලා. 16 4 20යි 45 46යි 46යි 49 95යි 120යි හරිනේ. 95යි 25යි 120යි. විචලතාව 120 බෙදීම 7යි. සම්මත අපගමනේ හොයන්නේ කිව්වනම්
සිග්මානේ එතකොට වර්ගමූලයකුත් දාන්න වෙනවා. ඉච්ඡලතාව නිසා අවුලක් නැහැ. ඔතනින් ඉවරයි උත්තරේ. මතක තියාගන්න මේ වගේ අමුදත්ත හෝ සංඛ්‍යාවලක් සඳහා තියෙනකොට අර සූත්‍ර වලින් කැමති සූත්‍රයක් දාන්න පුළුවන්. මේ අර්ධකම සූත්‍රය වුණත් දැන් ප්‍රශ්නයක් නැහැ. අනිත් සූත්‍රය දාලා ගන්න හැදුවත් ප්‍රශ්නයක් නැහැ. උත්තර ටික එනු ගන්නට. අන්තිම එක. මුහුණත් 1 2 3 4 5 6 ලෙස සලකුණු කරන ලද ධාතු කැටයක් 50 වරක් උඩ දැමූ විට ධාතු කැටයේ උඩත් මුහුණතේ දක්නට ලැබුණු අංකවල සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්වේ. ඒ ලැබුණු අංක ටික කී පාරක් උඩ දානවද? 50 පාරක් උඩ දානවා. සංඛ්‍යාත එකතුව කීයක්ද වෙන්න ඕන? 50ක් වෙන්න ඕන. සංඛ්‍යාත තියෙන්නේ ඇල්ෆා 9 ගැමා 11 8 7 සංඛ්‍යාත කියන්නේ වාර ගණනනේ. ওই වාර ගණන එකතුව 50ක් වෙන්න ඕන. එතන එක සමීකරණයක් තියෙනවා. සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යන්නේ 3.66ක් බව දී ඇතනම් ඇල්ෆා සහ ගැමාහි අගයන් නිර්ණය කර මාතය හා මධ්‍යස්ථය සොයන්න. බලමු. මොකද්ද දත්ත වර්ගේ? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. වගුව ගහන්න ඕනද? වැඩක් නැහැ. වගුව ගහන්න ඕනේ නැහැ. මධ්‍යන්නේ 3.66 කියනෝනේ. අපිට උතනින් මේ ධාතු කැටේ 50 පාරක් උඩ දාන්න නිසා සංඛ්‍යාත එකතුව ඇල්ෆා ධන 9 ධන ගැමා ධන 11 ධන 8 ධන 7 ඔන්නෝක 50ක් වෙන්න ඕන. ඇල්ෆා ධන ගැමා 20යි 28යි 35යි සමාන 50ක් වෙන්න ඕන. ඇල්ෆා ධන ගැමා 15ක් වෙන්න ඕන. එක සමීකරණයක් ආවේ. 50 පාරක් ධාතු කැටේ උඩ දාන්නේ. ඊළඟ දත්තේ තමයි මධ්‍යන්නේ 3.66ක් බව. මධ්‍යන්නේ 3.66යි. දැන් ඔයගොල්ලෝ මතක් කරගන්නකෝ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන සූත්‍රේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක. ඔබ පන්ති ප්‍රාන්තර නොවන වගුවක්නේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන සූත්‍රය මොකද්ද? x බාර් සමානයි සිග්මා i සමාන 1 සිට n දක්වා fi xi බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා fi කියන එකනේ. ගානේ දීලා තියෙන දත්තයක් වශයෙන් x බාර් කියන එක 3.66යි කියලා. 3.66යි. මධ්‍යන්නේ 3.66යි. සිග්මා fi xi කියන්නේ xi අගයනුත් සංඛ්‍යාතත් ගුණ කර කර යන්න ඕන. xi අගයන වශයෙන් සලකන්නේ 1 2 3 4 ඕනේ xi කියන්නේ. නේ xi කියන්නේ ওই වගේ අගයන් ටික 1 2 3 4 ඒවා සංඛ්‍යාත වෙන්නේ තමයි මේ ඇල්ෆා 9 ගැමා මේ සංඛ්‍යාත fi xi අගයන් ගුණ කර කර එකතු කර කර යන්න ඕන. පළවෙනි fi xi ගුණිතය මොකද්ද? එක් වරක් ඇල්ෆා නේ පළවෙනි fi xi ගුණිතය එකවරක් ඇල්ෆානේ. දෙවෙනි fi xi ගුණිතය මොකද්ද? දෙවරක් 9. ඊළඟ fi xi ගුණිතය තුන් වරක් ගැමා. ඊළඟ fi xi ගුණිතය හතර වරක් 11. ඊළඟට පස් වරක් 8. ඊළඟට 6 වරක් 7. මුළු සංඛ්‍යාතය එකතු කරන්න නම් යන්න එපා වගු දිහා බලලා. මුළු සංඛ්‍යාත කීයද? 50යි. මුළු සංඛ්‍යාත 50යි. 50 පාරක් උඩ දෙමෙ ධාතු කැටේ. ඕක සුළු කරන්න උතනින් තවත් සමීකරණයක් ගන්න පුළුවන් ඇල්ෆා සහ ගැමාගේ. මේක හරහාට ගුණ කරා. 50 වරක් 3.66. 100ෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ 50ෙන් ගුණ කරනවා කියන්නේ. 366 බෙදුව දෙකෙන් 183යි. මේ පැත්තේ ඇල්ෆා ධන 18 ධන 3යි ගැමා ධන 44 ධන 40 ධන 42. කීය දෙන්නේ එකතුව? 62යි 102යි 144යි. හරිනේ? බලන්න මෙතනින් එන සමීකරණය මේකද කියලා.
144 එහා පැත්තට දැම්මම 39ක් සමානයි ඇල්ෆා ධන 3යි ගැමා. මේක දෙන්නේ දෙවන සමීකරණේ. ඔය දෙක විසදලා ඇල්ෆායි ගැමා හොයන්න පුළුවන් වෙන වෙනම. දෙකෙන් එක අඩු කරොත් ඇල්ෆට ඇල්ෆා කැපෙනෝ 3යි ගැමාගෙන් ගැමා අඩු කරා 2යි ගැමා. 39න් 15ක් ගියා 24යි. ගැමා 12යි. ඊට පස්සේ මෙතෙන්ට ආදේශ කරොත් ඒක ඇල්ෆට 3යි එන්නේ නේ. ඇල්ෆා 3යි. හරිනේ? ඇල්ෆා 3යි ගැමා 12යි. ඉවර නැහැ. මාතය හා මධ්‍යස්ථය සොයන්න. දැන් දැක්ක ගමන් එකපාරට බය වෙන්න එපා. දැන් ගාන දිගයි එහෙම නැහැ. ඔය මාතේ මධ්‍යස්ථ හොයන්න අමාරු පන්ති ප්‍රාන්තර වගුවලනේ. මේකේ හොයන්න ලේසි. මාතේ කියන්නේ මොකද්ද? මාතේ කියන්නේ වැඩිම සංඛ්‍යාතයේ සහිත නිරීක්ෂණය. මාතේ කියන්නේ වැඩිම සංඛ්‍යාතයේ සහිත නිරීක්ෂණය. ඒක ලියන්නේ ඒක ලකුණු දෙයි. m not මාතේ නැත්තම් සංකේතය m not සමානයි වැඩිම සංඛ්‍යාතයේ සහිත නිරීක්ෂණය. වගුවේ වැඩිම සංඛ්‍යාතය තියෙන්නේ මොකටද? දැන් අපි ඇල්ෆයි ගැමයි තුත් දන්න ඕනේ. ගැමා නේද? ගැමා 12යිනේ. ගැමා තමයි ලොකුම සංඛ්‍යාතය. වැඩිම වාර ගානක් තියෙන 3යි ලක්කමනේ. එහෙනම් මාතේ කියන්නේ මොකද්ද? මාතේ කියන්නේ 3යි. මාතේ 3යි m not 3යි. මධ්‍යස්ථයත් අහනවා. MD ඔය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තික MD කියන්නේ n බෙදීම 2 වැනි සංඛ්‍යාතය. n කියන්නේ මොකද්ද? මුළු සංඛ්‍යාතය. මුළු සංඛ්‍යාතය කීයද? 50යි. ධාතු කැටේ 50 පාරක් උඩ දානවා. 50 බෙදුව 2කින් 25 වෙනි සංඛ්‍යාතය. මුලින් ඉඳන් ගාන හදාගෙන ඉන්නේ 25 වෙනි සංඛ්‍යාතය කීයද කියලා. එකේ ඉලක්කම් ඇල්ෆා ප්‍රමාණයක්. ඇල්ෆා කියන්නේ 3යි. එකේව 3 පාරක්. දෙකේ ඉලක්කම 9 පාරක්. එතකොට 3යි 9යි 12යි. තුනේ ඉලක්කම ගැමා වාර ගාන. ගැමා කියන්නේ 12යි. දැන් මුලින් ඉඳන් ඔක්කොම කීයද? ඇල්ෆා ධන 9 ධන ගැමා. තුනේ ඉලක්කම ඉවර වෙනකොට ඇල්ෆා 3යි 3යි 9යි 12යි ගැමා 12යි ඔක්කොම 24යි. 25 වෙනි එක්කෙනා 4 නේද? 4 ඉලක්කමක් තමයි 25 වෙනිට තියෙන්නේ. එහෙනම් මධ්‍යස්ථි කියන්නේ 4යි. MD 4යි. බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක ලියන්නේ කියන එක. උත්තරේ 25 වෙනි සංඛ්‍යාතේ ඕක තමයි බලාපොරොත්තු වෙන උත්තරේ. මාතය වැඩිම සංඛ්‍යාතයේ සහිත නිරීක්ෂණය. හරිනේ? හරි 2015 පේපරේ ඒ කොටස සම්පූර්ණයි. හරි අසත් මුලක් නෑ හැමදාම අහුණා ඝර්ෂණය ගණන් එහෙම හොඳට චෙක්. ඒක තමයි පොඩ්ඩක් විශේෂ දේ. ඕව තමයි ඉතින් තියෙන්නේ. දැන් අපි පේපර් 6ක ඒ කොටස් ටික ඔක්කොම හදලා ඇති. B කොටස් ටික කලින් හදලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ ආයි හදන්න ඕන. කොහොමද ඉතින් රිවිෂන් එක කරනකොට දැන් මේ සතියේත් ගති විද්‍යාව පේපරයක් කරන්නේ. රිවිෂන් එකේ මේ රිපීට් රිවිෂන් එක සාපේක්ෂ චලිත කරන එක ගොඩක් අයට කියන්නේ තේරුමක් නැහැ වගේ. මොකද මේ ඒකට හේතුව සාමාන්‍යයෙන් අර මට හිතෙනවා ඔය අපරාධේ වෙලාව කියන එක සාපේක්ෂ චලිත කරන එක රිපීට් රිවිෂන් එක නිසා මේ අදහසක් තියෙනවා අර ඕලන්ට යවපු ටෙස්ට් පේපර් වල හදන්න බැරි වුණු ගණන් ඒ ටික සාකච්ඡා කරලා දාන ඉරිදරෑ. සාපේක්ෂ චලිතයක් කර කර ඉන්න එක අපරාධයක්. මොකද ඒක අවශ්‍ය නැති කට්ටියක් ඉන්න පුළුවන්. ඒක කරන්න ගන්න පුළුවන්. මොකද 2022ට කරපු නිසා මේ
අවශ්‍ය අයට ඒකේ වීඩියෝ ටික රෙකෝඩ් දානවා බලන්න. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මම දන්නේ කර එහෙම අවශ්‍යයි නෝන අනිවාර්යෙන් කියන්න. අර මේ ගොඩක් අය කිව්වේ ඉරිදරෑට මේ අපේචල් දෙක කරන්න නැතුව පුළුවන් නම් මේ අර ගිය සමාසෙ තිබු ටෙස්ට් පේපර් අනිත් එක දැන් දෙන ටෙස්ට් පේපර් වල B කොටස් වල අමාරු ගණන් ටික හදන්නේ කියලා. මම දන්නේ පොඩ්ඩක් ඒක සාපේක්ෂව අවශ්‍යයි නෝන කියන කොහොමද මම මේ 2022ට කරන තියරි පන්තියේ වීඩියෝ ටික දාන්නම් අවශ්‍යයිට ඒකෙන් අල්ල ගන්න පුළුවන්. ඉතින් අර ගති විද්‍යාවේ ගණන් හදනකොට සාපේක්ෂ චලිතේ තියරි තියන අයට ගණන් ටික නම් හැදෙනවා. දැන් මේ සතියේ ටියුට් එකේ 11 වෙනි ගාන ටාගට් කරපු ගණන් දෙකක් තියෙනවා. හරි ඒව හදනවා රිවිෂන් එකේදී. හරි එහෙනම් අදට 2015 පේපරේ සාකච්ඡාව ඔච්චරයි. හරි දැන් මම ස්කීම් එක දානවා ගෲප් එකට. ස්කීම් එක දැම්මට පස්සේ ලකුණු ටික චෙක් කරගන්න මේ අන්තිම ගණන් හතරේ මම ලකුණු ටික දැම්මේ නැහැ. හරි ලකුණු ටික දාගන්න B කොටසත් කොහොම හරි අද දවසේම try එකක් දෙන්නකො ඉවර කරගන්න B කොටස ගණන් ටික. 2015 මාකින් ස්කීම් එක දාන්නම්. මේ ලකුණු බල තනියම ගණන් ටික හදලා අද දවස් අතර කොහොම හරි try කරන්න 2015 ඉවර කරගන්න. හරිනේ? හරි. එහෙනම් මෙතනින් පන්ති නවත්තමු.